ආයුබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින් මම මුදිත විජේසුන්දර මම ඉෂාරා සමරසිංහ අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට ඉදිරියේදී නඩු පැවරෙන හැටි සියුම් ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තමයි නීතිපති දෙපාර්තමේන්තුව සිදුවන්නේ ඒ අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සඳහා. කැරොලින් ජූරිගේ හැසිරීම ගැන ලෝක විවාහක රුරජන සංවිධායකයින්ගේ අප්‍රසාදය. තමා කැරොලින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පුෂ්පිකා කියයි. තවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය. කුලියාපිටියේදී බුදු පිළිමවලට හානි කළ ඉන්දිය ජාතිකයා මිය යයි. බීමත් වේදුරන් අත්අඩංගුවට ගැනීමට එළඹෙන සති අන්තයේ සිට විශේෂ මෙහෙයුමක්. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා විසින් සියුම් ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සිදුවන බව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා පවසනවා. එම නඩු පැවරීමේ කටයුතු සඳහා විශේෂ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් කිහිපයක් පත් කර ඇති බවයි නීතිඥ යුආර් ද සිල්වා මහතා පවසන්නේ. පාස්කුරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යයනය කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටු අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ බහර දෙනු ලැබුවා. කමිටු සභාපති අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී එම වාර්තාව බහර දුන් බවයි ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළේ. පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තා දීර්ඝ ලෙස අධ්‍යයනය කළ කමිටුව නිර්දේශ 78ක් හඳුනාගෙන තිබෙනවා. මේ පිළිබඳ ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මේ කොමිෂන් වාර්තාවේ නැති දේවලුත් තියෙනවා. මාවනැල්ලේ සිද්ධියේදී තීන්දුව తీරන නොගත්තු නිසා මෙවැනි දේවල් සිදු වෙලා තියෙනවා. වවුනති වල සිදුවුණු සිදුවීම්. අන්න ඒ අවස්ථාවවලදී රජයක් හැටියට එවට හිටපු පොලිසිය වෙන්න පුළුවන් වෙනත් කාරණා වෙන්න පුළුවන්. ඒ තීන්දුව නොගැනීම සම්බන්ධයෙන් තීන්දුව ගැනීම සුදුසුයි කියන එක තමයි අපි නිර්දේශ කරලා තියෙන්නේ. අතිගරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව සහ කැබිනට් මණ්ඩලය අපි ඉන්නේ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියන දේශපාලන දඩයක් නෙවෙයි. නීතියානුකූලව වරද කරපු හැම කෙනෙකුටම මේක දඬුවම් ලබා දී මේ අතර එම වාර්තාව සියුම් ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා අදාළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම සිදු කරන බව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා පවසනවා. ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් පියවර දෙකක් අනුගමනය කරනු ලැබුවා. එහි කොටස් දෙකක් තිබෙනවා. ඒ පළවෙනි කොටස පරිපාලනමය වශයෙන් කටයුතු කරන ආකාරය, දෙවෙනි කොටස නීතිමය වශයෙන් කටයුතු කරන ආකාරය. නීතිමය වශයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව තමන්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක හරහා නීතිපතිතුමාට ඒ සියලුම ලේඛන බාර දෙනු ලැබුවා. එතුමා විසින් මෙවර විටත් වැරදි මත ප්‍රකාශ වුණාට හෙට අනිද්දාට අධිශෝධනා පත්‍රය ඉදිරිපත් කරනවා කියලා මේ පිළිබඳව සියුම් ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තමයි නීතිපති දෙපාර්තමේන්තුව සිදුවන්නේ ඒ අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සඳහා. ඒ නඩු පැවරීම කටයුතු කිරීමට විශේෂ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් කිහිපයක් මේ පිළිබඳව පත් කළ තියෙන බව එතුමා විසින් ප්‍රකාශ කළා තියෙනවා. මේ පිළිබඳව වගකීමෙන් යුතුව නඩු පවරාවි කියලා අපේ විශ්වාසයක් තිබෙනවා. රුපියල් 10 දෛනික දීමනාව අප්‍රේල් මාසයේ සිට වතු කම්කරුවන්ට ලබා දෙන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් වරුණ ලියනගේ මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔබතුමාලා රුපියල් 1000ක් වතුකම්කරුවන් සඳහා ගැසට් එකක් නිකුත් කරලා තියෙනවා. ඒ ඇත්තරම තාම මේ 1000 නොලැබෙනවා කියන එකයි කියන්නේ. ඒ නිසා ඒකටත් යම්කිසි අපි ඒකට වැඩසටහනක් සකස් කරයි කියලා මම විශ්වාස කරනවා ඉක්මනින්. තාම සතුටටපත් වෙනවා මේ සම්බන්ධයෙන් නිමල් සිරිපාලසිල් ඇමතුමා විශේෂ වෙහෙසක් ගත්ත කම්කරු ඇමතිවරයා හැටියට මේ අදාළ වතු සමාගම එකඟ වුණේ නැහැ. නමුත් රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට අපි පඩිපාලක සභාව හරහා එම තීන්දුව අරගෙන එම තීන්දුවට විරුද්ධව වතු සමාගම් උසාවි ගියා. නමුත් උසාවිය ඊටාම සාධාරණ සමධ්‍යස්ථ විදියට එම කරුණ කරගෙන යාම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන අපිට අවසරය ලබා දීලා තුන. ඒ නිසා අප්‍රේල් මාසෙදී එම වැටුප රුපියල් 10ක වැටුප ප්‍රථම වතාවට රටේ කම්කරුවන්ට ලැබෙනවා කියන කාරණය අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. විශාල ජයග්‍රහණයක්. නොගෙවන වතු පවරා ගැනීමේ අදහසක් නැහැ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැසීමක් 20/21 අප්‍රේල්
6වෙනි අඟහරුවාදා එනම් අද දින මධ්‍යහ්න 12ට කාරක සභා කාමර අංග 2 පැවැත්වීමේ නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම ගරු සමාජික මන්ත්‍රීවරයන්ගෙන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. මේ සතියේ වැඩ වෙනස් කරන්න බෑ. මම බුදුබාට කලින්ම කියනවා. දැන් බ්‍රහස්පතින්දා සිකුරාදායි දේශපාලන පළගැනීම් කොමිටුව. විපක්ෂයේ දේශපාලන නායකයන් 10 දෙනෙක්ගේ ප්‍රජාහිතය නැති කරන්න තමයි මේ කමිෂන් එක පත් කරන්නේ. දැන් බ්‍රහස්පතින්දා සිකුරාදායි තියෙන විවාදය කල් දාන්න තමයි මේ උත්සාහය. අපි ඒකට විරුද්ධයි. ඒක ඉතින් අපි රැස්වීම තිබෙන්නේ නැතුව අපි කොහොමද? විපක්ෂයේ නායකයන් 10 දෙනෙක්ගේ ප්‍රජාහිතය නැති කරන්න තමයි මේ හදන්නේ. පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාට සභානායකවරයා හෝ අග්‍රාමාත්‍යතුමා ඉල්ලනවා නම් කතානායකතුමා එකඟ නම් ඕනෑම අවස්ථාවකදී කැඳවන්න පුළුවන් අවශ්‍ය වේලාව දීලා පක්ෂ නායක කොමිටියක්. එතනදී කතා කරන දෙයට පක්ෂ වෙනවද විපක්ෂ වෙනවද අංජනන් ඇලි අරිනවද කියන එක ඒක විපක්ෂයට තියෙන අයිතියක්. ඒක අපිත් හිටියා. නිකම් වගකීමෙන් හැසිරෙන්න සංවිධායකතුමා. ඔබතුමා නිකන් කතා කරනවා වාලේ කතා කරනවා. අයිවෝ තමයි. අර කතානායකතුමනි මම මේක කිව්වේ මේ රටේ ජනතාවට දැනගන්න. හරි. රටේ ජනතාව දැනගන්න ඕනේ මෙතන වෙන්නේ මොකද්ද කියලා. විපක්ෂයේ නායකයන් 10 දෙනෙක්ගේ ප්‍රජාහිතය නැති කරන්න යනවා. මේ කූට කුමන්ත්‍රණය. පාර්ලිමේන්තු කාරක සභාවට රැස්ුනේ නැතුව නගන්න ළමයි කියන්න හදන්නේ නැහැ. කලින්ම මේක කතා කරන්නේ මොනවද? බොළඳ කමට කෑ ගහනවා. දැනට වෙළඳ පොලේ ඇති පොල්තෙල් නිෂ්පාදනවල පිළිකාකාරක අඩංගු බවට වාර්තා පළ වී තිබෙනවා. එමෙන්ම දංකොටුව ප්‍රදේශයේ ඇෆ්ලටොක්සින් පිළිකාකාරක අඩංගු බවට සැකසහිත පොල්තෙල් බවුසර්ද ඒවා මේ වන විට පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. මෙම තත්ත්වයේ යටතේ රජය මගින් සුරක්ෂිත කළ යුතු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති අතර ජාවාරම්කාර වෙළඳුන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය මත හමු වී ඇති අතර අසරණ ජනතාව අනතුරේ හෙලා ඇති බව පැහැදිලිව පෙනී යනවා. දැනටත් කිසි තැනක ඔප්පු වෙලා නැහැ මේ රට ඇතුලේ තිබෙන පොල්තෙල් වල විෂකාරක තියෙනවා කියලා. තමුන්නාන්සේලා යම් කිසි තැනක් තියෙනවා නම් කියන්න ඒ සඳහා පරීක්ෂණය කරන්න අපි දන්න විදියට අපි කරලා තියෙනවා. සාම්පල් අරගෙන පරීක්ෂා කරලා තියෙනවා. ඒවා නැහැ කියලා තියෙනවා. නැති එකක් තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් අපිට නැහැ. ඒ නිසා අපිට රාජ්‍ය බලය අයුතු ලෙස පාවිච්චි කරලා නඩු දාන්න බලයක් අපිට නැහැ. පොල්තෙල් වල අඩංගු ඇෆ්ලටොක්සින් ප්‍රමාණය යාවත් කාලීන කිරීම පිළිබඳව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරුණා. එහිදී කෙහෙලිය රඹුකැල්ල අමාත්‍යවරයා සඳහන් කළේ ඒ පිළිබඳව රජය වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරී කියනවා ඒගොල්ලන්ට දීලා තියෙන්නේ 1996 ක්‍රියාත්මක කරන ගැසට් නිවේදනය ඒකද 30% තියෙනවා කියලා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේම කියනවා 10%ක් කියලා. ඉතින් යාවත් කාලීන වෙලා නැද්ද අප්ඩේට් කරලා? පැහැදිලිවම මේක තමයි මම කියේ මේ ප්‍රශ්නය අර ඔබතුමාම කිව්වා වගේ හැමෙන් අතපත ගාලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නේ මතුනේ. නමුත් දැන් එක දෙයක් මතක තියාගන්න ඕනේ. මේක හිටපු ගමන් ආපු දෙයක් නෙමෙයි. මේක මේ අවුරුදු ගාණක් විසින් සමහරක් විට කූට වෙළඳන් ව්‍යාපාරිකයන් කරගෙන ගිය වැඩපිළිවෙලක්. අපි සතුට වෙන එක පැත්තකින් මේ මොහොත වෙනකොට කොහෙන් හරි මේක කොහෙන්ද ආවේ කවුද මේක ලොකු තර්ක තියෙනවානේ දැන් මේක ගත්තේ කස්ටම් එකෙන්ද එහෙම නැත්නම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මං කියන්නේ සමාජයක් හැටියට අපිට මේක කොහෙන්ද ආවේ කියන එකට වඩා වැදගත් වෙන්නේ මේ වැඩපිළිවෙල දැන් සමාජයට ඇවිල්ලා තිබෙනවා මේක එළියට ඇවිල්ලා තියෙනවා මේක එළියට එන්නේ නැතුව අවුරුදු ගාණක් තියෙන්නට ඇති කියන උපකල්පනයට ඕන කෙනෙකුට එන්නට පුළුවන් මොකද මේ හදිස්සියෙම වෙච්ච සිදුවීමක් නොවේ වෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධව සවිස්තරව කටයුතු කිරීමට රජය තීන්දුව කරලා තියෙනවා මේ නිසා මේ සම්බන්ධව යම් තීන්දුව ගන්නත් තීන්දුව කරලා තියෙනවා ඒ නිසා ඒ සම්බන්ධව අපිට දවසක දෙකක කාලයක් අවශ්‍යයි මොකද මේක මතුවලා මේක කතා වෙමින් යනවා මේක රජයක් හැටියට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව නියත වශයෙන්ම අවධානය යොමු වෙලා තියෙන පමණක් නෙමෙයි මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා සහ මේ ප්‍රශ්නයට සම්බන්ධ වෙලා ඉන්නවා නම් යම් රාජ්‍ය නිලධාරීන් හෝ පෞද්ගලයන්සේ එවෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු ඊයේ දවසේදී එස්.බී. දිසානායක ඇමතුමා ගැටඹේ විහාරාධිපති හිමියන්ව පැහැදිලි කළ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරනවා. ඔබතුමාලට මොකද්ද මේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරුන් විදිහට ඒකට කියන්න තියෙන මොකක් හරි ප්‍රකාශයක් දෙන්න තියෙනවද? පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කියන්නේ ඒව ඇත්තටම සිද්ධ වෙලා නැද්ද ඇමතුම? ඒ කියන්නේ පාසල් හදලා නැහැ. හෝ නැතුව හෝ ජනතාවගේ ප්‍රකාශනයන්ගේ නිදහස ලැබලා තියෙනවා. ඔබතුමියට කියන්න පුළුවන් මේක වැරදි මේමයි කියලා අපි ඒක අහගෙන ඉන්නවා. ඒක අහගෙන ඉඳලා හරිනම් ඒ දේ අපි ඒක නැවත එය නිවැරදි කිරීමට කටයුතු කරනවා. ඉතින් ඒක නිසා පූර්ණ ප්‍රජාතන්ත්‍ර කටවල් වහලා නැහැ. දැන් මේක නැහැයි කියලානේ කියන්නේ භාෂණයේ නිදහස නැහැ, කතා කරන්න බෑ, කියන්න බෑ. ඒ සියලු දේ නිදහස ලැබලා දීපුවාම අපෙන් ප්‍රශ්න කරනවා ඇයි එහෙම නිදහස ලැබලා දීලා තියෙන්නේ කියලා. නෑ නිදහස සම්බන්ධ නෙමෙයි අමතුම මම අහන්නේ පරස්පරයි කතන්දරේ.
ආණ්ඩුවේ කටයුතු ඒ කියන්නේ එතුමාට එහෙම නිදහසේ විවේචනය කරන්න පුළුවන් කියන්නේ එහෙම එතුමා කියනවා ඉස්කෝල 1000ක් හදන්න කිව්වා ඒක හදලා නැහැ කියපුවා කරලා නැහැ. ඔබතුමා හරියට ඒක අහලා නැහැ. ඒකේ කියවේ ජනාධිපතිතුමා දීලා තියෙනවා. නමුත් ඒ නියෝග ක්‍රියාත්මක කිරීමේදී යම් අඩුපාඩුවක් වෙලා තියෙනවා. මම ඒ නිලධාරීන්ගෙන් අහපුවාම ඒ ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා ඒකත් හොඳ දෙයක් නේ. එවැනි විවෘත සංවාදයක් තිබෙන කොච්චර හොඳ දෙයක්ද. දැන් ඒකෙන් එළියට එන්නේ මේ නිලධාරීන්ට උපදෙස් දුන්නත් රජය විසින් ඒක ක්‍රියාත්මක වෙලා නැහැ යම් අංශවල කියලා. මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 93,595 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ වාර්තා වූ ආසාදිතින් 159 දෙනාත් සමගයි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 586ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ ආසාදිත මරණ පහම වයස අවුරුදු 65 ඉක්ම වූවන්. ඉන් මරණ 4ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. බත්තරමුල්ලේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක් සහ 77 හැවිරිදි පුද්ගලෙක් එලෙස මියගොස් ඇති අතර කොළඹ 10 පදිංචිව සිටි 67 හැවිරිදි පුද්ගලෙක් සහ 71 හැවිරිදි පුද්ගලෙක්ද COVID-19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබුණා. මීට අමතරව යාපනයේ පදිංචිව සිටි 71 හැවිරිදි ආසාදිතයෙකුද මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේ. දිස්ත්‍රික්ක 10ක් ආශ්‍රිතව ඊයේ වාර්තා වූ ආසාදිතයන් 159 දෙනාගෙන් 22 දෙනෙකු විදේශගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයන්. සිසු ආසාදිතයන් 137 දෙනාගෙන් වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 56ක්. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 31634ක්. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් 31 දෙනෙකු වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වුණා. සිසු ආසාදිතයන් 36 දෙනා වාර්තා වී ඇති දිස්ත්‍රික්ක 8ක් ආශ්‍රිතවයි. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් 93595 දෙනාගෙන් 90563 දෙනෙකු සුවය ලබා තිබෙනවා. පොදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 2451ක්. COVID-19 මර්ධනය සඳහා ඊයේ දිනේ පමණක් පුද්ගලයන් 4201 දෙනෙකු එන්නත් කර ඇති අතර මේ වන විට එන්නත් කර ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 9,24,479ක්. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 7ක් මිලදී ගැනීම සඳහා පසුගිය මාර්තු 23 වෙනිදා කැබිනට් අනුමැතිය හිමි වූ අතර එම එන්නත්වලට අමතරව තවත් එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලදී ගැනීමටද ඊයේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. COVID-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලදී ගැනීමට තීන්දුව කරලා තියෙනවා. ඒ වෙනුවෙන් රජය මේ වෙනකොට වෙන් කරලා තියෙනවා ඩොලර් මිලියන 69.65ක මුදලක් ලබා දීලා තිබෙනවා. ඉස්සෙල්ලා මිලියන 7ත් මේ මිලියන 6ත් එක්ක මිලියන 13ක් ඒ නිසා මිලියන 6මාරකට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. එළඹෙන උත්සව සමයේදී කොළඹින් බැහැරව යන පිරිස් වෙනුවෙන් සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවයක් නොමැති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කෙසේ වෙතත් ඔවුන් වෙනුවෙන් අහඹු පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නා බවයි යුද හමුදාපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමින් සඳහන් කළේ. විශ්‍රාමගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ව්‍යාපාරික දැනුම ලබා දෙන ඩිප්ලෝමා පාඨමාලාවක සහතිකපත් පිරිනැමීමේ උත්සවය ඊයේ කොළඹදී පැවැතුනේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානය කළ මෙම උත්සවය සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන්ද එක්ව සිටියා. උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ යුද හමුදාපතිවරයා වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන්ද මෙලෙස පැහැදිලි කළා. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200ට අඩු සංඛ්‍යාවක මේ අවස්ථාවේදී පවත්වාගෙන යාමට හැකියාව ලැබිලා තිබෙනවා. මේ වන විට අපි එළඹ සිටින්නේ සිංහල සහ දමිළ අලුත් අවුරුදු උදාවීමට සතියකට පෙර කාල සීමාවකයි. ඉතින් විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මේ වන විට විශේෂයෙන්ම අලුත් අවුරුදු සමයේදී ශ්‍රී ලංකා වාසී ජනතාව වෙත යම් යම් උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම අලුත් අවුරුද්ද කෙසේද සමර යුත්තේ කියලා අපිට චාරිත්‍ර වාරිත්‍රය වගේම ක්‍රීඩා තරඟ තිබෙනවා අවුරුදු උත්සවවලට. ඉතින් මේ අලුත් අවුරුදු උත්සව පවත්විය යුත්තේ කෙසේද කාටද සහභාගී විය හැක්කේ ඒත් එක්කම එසේ පවත්වාගෙන යාමේදී සැලකිය යුතු කරුණු කුමක්ද යන්න කියන එක තමයි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මෙහිදී සඳහන් කරලා තිබෙන්නේ. අපි හිතනවා ගිය වසරේ අලුත් අවුරුද්ද සැමරිලා මාසයේ අවසාන වෙද්දී අපිට ලංකාවෙන්
කොවිඩ් සම්පූර්ණයෙන්ම තුරන් කර ගැනීමට හැකියාව ලැබුණා ඔක්තෝබර් මාසේ දක්වා. ඉතින් මේ මාසේ අලුත් අවුරුදු සමරන ක්‍රමවේදය බොහෝ දුරට ඉදිරි කාලයේදී ලංකාවේ කොවිඩ් තුරන් කර ගැනීමට හැකියාවක් වෙයිද කියන ඒ බලාපොරොත්තු ඇතුව තමයි අපි මේ දේ කරලා තිබෙන්නේ. මම හිතනවා අපිට හැකියාවක් ලැබෙයි. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ශාරීරික දුරස්ථ භාවයන් රැක ගන්න, මොහාරණ පළදන්න, අත්සෝදන්න, ඒත් එක්කම විෂහරණය කිරීම වගේ දේවල් කරලා කෙසේ හෝ අපි මේ කොවිඩ් ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට සහාය දක්වන්න කියලා තමයි අපේ රටේ ජනතාවගේ මේ අවස්ථාවේදී ඉල්ලන්න තිබෙන්නේ. සංචරණ සීමාවන් පැනවීමට සූදානමක් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන අයවලුන් සඳහා බොහෝ දුරට සංචරණ සීමාවක් නම් පැනවීමට කිසිදු බලාපොරොත්තුවක් මේ වනිට නැහැ. නමුත් සමහර වෙලට ඇන්ටිජන් පරීක්ෂණ අහඹු ලෙස කිරීමට හැකියාවක් තිබෙනවා. ඒක මේ සඳහාම අලුත් දෙයක් නෙවෙයි. රටේ කොවිඩ් ආසාදිතයන් සිටිනවද නැද්ද කියන එක සොයා ගැනීම සඳහා අහඹු පරීක්ෂණ විටින් විට විවිධ ප්‍රදේශවල කරනවා. අවශ්‍යතාවය කොවිඩ් පිට පළාත්වලට යෑමෙන් වළක්වා ගන්න. ඉතින් ඒ සඳහා කළ යුතු සියලුම දේවල් කිරීමට බලාපොරොත්තු වෙනවා. උත්සව සමය ඉලක්ක කරගෙන බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා එළඹෙන සති අන්තයේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඊයේ දිනය තුලදී පමණක් මහමග සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මාර්ගනීති කඩකරන්නන් සහ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කරන හදිසි රථවාහන පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් දැඩි කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඊයේ දිනය තුලදී පමණක් මහමග සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඉන් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් ඇත්තේ යතුරුපැදි අනතුරු වලින් වන අතර තවත් පුද්ගලයන් 2 දෙනෙකු ත්‍රිරෝද රථ අනතුරු වලින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර සෙසු පුද්ගලයන් පදකීන් වනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ එළඹෙන උත්සව සමයේ ඉලක්ක කරගෙන බීමත් රියදුරන් සොයා සිදු කරන මෙහෙයුම් වැඩි කර ඇති බවයි. නිරන්තරයෙන් ඔබ යානතුරු වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම අපි මත් පැන් සඳහා පමණයි රියදුරන් පරීක්ෂා කිරීම සිදු කරේ මෙතෙක් කල. නමුත් අපි මෙවර මත් ද්‍රව්‍ය ලබාගත් පුද්ගලයන් සඳහාද පරීක්ෂා සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. යම් ආකාරයකට මත් ද්‍රව්‍ය පරිභෝජනයක් සිදු වී ඇතනම් ඔවුන්ට එරෙහිව මෝටර් වාහන පනත යටතේ නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අප්‍රේල් 10 වෙනිදාත් 20 වෙනිදාත් අතර කාලය තුල බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 පුරාම මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. ලංකාව පුරාම පොලිස් නිලධාරීන් 9000ක් පමණ මේ මෙහෙයුමට යෙදවීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. අඛණ්ඩව මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ. අධික වේගයෙන් රිය පදවන්නට එපා. බීමත්ව රිය පදවන්නට එපා. නොසලකිල්ලෙන් අපරීක්ෂාවෙන් රිය පදවීමෙන් වළකින ලෙසට ඉල්ලා සිටිනවා. මෙරට 2020 විවාහක රූ රැජින අවසන් තරඟාවලියේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජින තරඟයේ සංවිධායකයන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වත්මන් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි එම අවස්ථාවේ හැසිරුණු ආකාරය පිළිබඳව සංවිධානය සිය කනස්සල්ල පළ කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. නෙළුම් පොකුණ රඟහලේදී පෙරේදා රාත්‍රියේ පැවති මෙරට විවාහක රූ රැජින තේරීමේ තරඟාවලියේ ජයග්‍රාහිකාව ලෙස පුෂ්පිකාද සිල්වා මහත්මිය කිරුළු පැළඳුවා. කෙසේ වෙතත් ඇය ඊට නුසුදුසු බව පවසමින් වත්මන් විවාහක ලෝකරූ රැජින වන කැරොලයින් ජූරි මහත්මිය විසින් දැනුම් දීමත් සමග අර්බුදකාරී තත්වයක් මතු වුණා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ සංවිධායකයින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පසුගිය ලෝක විවාහක රූ රැජින කිරුළ හිමි වූ කැරොලයින් ජූරි මහත්මියගේ හැසිරීම සම්බන්ධයෙන් තම සංවිධානය දැඩි කනස්සල්ලට පත්ව ඇති බවයි. එමෙන්ම ඇයගේ ක්‍රියාකලාපය මෙරට ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟයේ ආචාර ධර්ම පද්ධතියට සහ රෙගුලාසිවලට පටහැනි බැවින් මෙම සිදුවීම පිළිබඳ සමාලෝචනයකින් අනතුරුව සුදුසු පියවර ගන්නා බව එහි වැඩිදුරටත් දැක්වෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා සංවිධායකයන් විසින් ලෝක විවාහක රූ රැජින තරඟාවලිය සඳහා නීත්‍යානුකූලව විවාහක කාන්තාවක් ඉදිරිපත් කරන්නේ නම් ඇය තරගය සඳහා සුදුසු බවද ඔවුන් සඳහන් කර තිබෙනවා. මේ අතර අද උදෑසන පත්තරේ වැඩසටහන සමග නිරූපණ ශිල්පිනී පුෂ්පිකාද සිල්වා එක් වුණා. මා කැමති ඇතිවුණු සිද්ධිය පිළිබඳව ඔබේ අදහස දැනගන්න කෙටි. හිතා ගන්න බැරි විදියට එකපාරට ඇවිල්ලා
මගේ ක්‍රවුන් එක ගලවලා මට ඇත්තටම මට ඊයේ උදේ නැගිටිට පස්සේ තමයි මම දන්නේ මට මොකක්ද උදේ කියන එක ඇත්තටම තමන්ගේ ඇත්ත తত্ত্বය ඒගොල්ලන්ගේ ස්වરૂපය ලෝකෙටම පෙන්නවා. ඉතින් එතනදී ඒගොල්ලෝ හිතුවා නම් මාව අපහසුතාවයට පත් කරන්න ඇත්තටම මම නෙමෙයි අපහසුතාවයට පත් උනේ ඒගොල්ලන්මයි. හරිම කනගාටුයි රංගනය ගැන කියන්න. මට මේ ප්‍රශ්නේ අහන්න ආස නැහැ. නමුත් මේ ප්‍රශ්නේ අහන්නම වෙනවා. ඔබ දික්කසාදද කියලා මට අහන්න වෙනවා ප්‍රේක්ෂකයන්ව දැනුවත් කිරීමට. මම දික්කසාද නැහැ. දික්කසාදයි කියලා කියනවා නම් මම ඒගොල්ලන්ට අභියෝග කරනවා මගේ දික්කසාද ලියවිලි පෙන්වන්න කියලා. පළවෙනි ඔඩිෂන් එකේ ඉඳන්ම පර්ෆෝම් කරන වෙලාවෙදී උනත් කැරලයින් ජෝඩි හරිම ආසාවෙන් ඒ කියන්නේ බලාගෙන හිටියා. ඒ වගේම ජජ් පැනල් එකේ හිටියා. මට තමයි යා වැඩිපුරම ලකුණු දීලා තිබ්බේ. ඉතින් ඒ දේවල් එක්ක ඇත්තටම මේ ඕවා මුලදී කතා කරන්න ඕනේ මොන හරි ප්‍රශ්නයක් තිබ්බනම්. නමුත් මේ අවසාන මොහොතදී එයා ඒ හැසිරිච්ච විදිය හරිම අශීලාචාරයි. පුවත්පත් වාර්තා කරලා තියෙනවා මේ මොහොතේ ඔබ රෝහල් ගත වෙලා ඉන්නේ කියලා. මම ඒ ගැන කෙටියෙන් දැනගන්න කැමතියි. අපි පාන්දර 4-5 විතර වුණා. ගෙවල් වලට එනකොට එතකොට මම උදේ තමයි පොල්ල පොෂ් කරේ. මට ඔළුව මගේ දන්න ගැස්සා. ඒත් එක්කම මට උදේ ෂොක් මං ගොඩක් මෙන්ටලි ඩවුන් මාව ෆේල් වුණා. මට කන්න බැරුව මට වමනේ ගියා. ඉතින් ඒ නිසා තමයි මාව රෝහල් ගත උනේ. සේලයින් දීලා මම පොලිසියට මම දැන් ඉන්නවා. ඔබ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා නේද පොලිසියට? වෙච්ච අසාධාරණයට තමයි මම පැමිණිල්ල දාලා තියෙන්නේ. මගේ පැමිණිල්ල මේ අයින් කරගන්නෙත් නෑ මම. ඒකේ විදියටම මම තියනවා. මේ අතර විවාහක රැජින අවසන් තරඟයේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා ඊයේ කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කැරොලයින් ජූරි මහත්මිය අද කුරුඳුවත්ත පොලිසියට පැමිණියා. මෙවැනි සිදුවීමක ඇති නීතිමය පසුබිම ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා මෙලෙස පැහැදිලි කළා. මේ අවස්ථාවේදී ක්‍රියා කරපු ආකාරය ඉතාම නින්දිතයි. මොකද ඒ අය මේ තැනැත්තියට තරඟයට සහභාගී වෙන්න ඉඩ දෙනවා නම් එවැනි අවස්ථාවකදී ඒ අය සියලුම දේවල් පරීක්ෂා කර බැලීමෙන් පසුව තමයි ඒ සිදු කළ යුතු වන්නේ. කොටස් දෙකක් තියෙනවා. දික්කසන් නියෝගය දුන්නට මදි ඒ කවුරු හරි ඒ පිළිබඳව අවසාන මොහොතේ ක්‍රියා කළා නම් ඒ පිළිබඳව සොයලා බලලා කිරුළ ලැබපු අය පොලිසිය වැඩ කටයුතු වල කරනවා වගේ ඉදිරියට පැනලා අත්අඩංගුවට ගැනීමක් කරන ආකාරයට වැරද්දක් කරපු ආකාරයට කටයුතු කිරීම ඉතාම නින්දිතයි. සංවිධායකවොත් වක් කියන්න ඕනේ. ඇයට බලහත්කාරයෙන් එතනට පැනලා ඒ විදිහට ක්‍රියා කරන්න බෑ. සංවිධායකයෝ මේ සම්බන්ධයෙන් ඉතාම අපහසුතාවයට ඇයව පත් කිරීම සම්බන්ධයෙන් වගකිය යුතුයි. ඔවුන් මේ තරගයේ සංවිධානය කරපු අය හැටියට. පසුගිය දින කිහිපයේ මෙන්ම ඊයේ දිනේද ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 96,000 ඉක්මවා ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. කුලියාපිටිය රත්මලේවත්ත නුගබෝධියේ බුද්ධ ප්‍රතිමා 4ක ශීර්ෂ කඩා දැමූ ඉන්දිය ජාතිකයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ පුද්ගලයා අත්අඩංගුවටගෙන වාදියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියේදී හදිසි ඇති වූ ශ්වසනාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් පාලන හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියා සිටියේ. පසුගිය මස 17 වන දින රාත්‍රියේ කොලියාපිටිය රත්මලේවත්ත නුගබෝධියේ පරිවාර බුද්ධ ප්‍රතිමා 4ක ශීර්ෂය කඩා දමා තිබුණා. මලුක් කඩාගෙන ඇවිල්ලා බලනකොට හේරලා පිළිම ගුඩු කරා. මේ ඉන්දියන් කියන එක න හිටගෙන ඉඳලා පිළිම මෙහාට ඇද්දා. ඇදලා හිමීම ඇතුළට රිංග ගත්තා. ඒ තිතුව තනියම කරන්ට් එකත් වදීද කියලා. ප්‍රදේශවාසීන් මේ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් පසුව එම ස්ථානයට යාබද නිවසක පදිංචිව සිටි ඉන්දීය ජාතිකයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණා. මෙම ඉන්දීය ජාතිකයා 2004 වර්ෂයේ ශ්‍රී ලාංකික කාන්තාවක් සමග විවාහ වී සිටින එක් දරුපියෙක්. අත්අඩංගුවටගත් පුද්ගලයා පසුගිය මස 18 වෙනි දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම මස 29 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පසුව යලිත් ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු අතර එහිදීද මහේස්ත්‍රාත්වරයා ඊයේ දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලබා දීමෙන් පසුව වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියේදී ඊ රාත්‍රියේ හදිසි ඇති වූ ශ්වසන ආබාධයක් නිසා සැකකරු රෝහල්ගත කර තිබෙනවා. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී ඊයේ දින මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වාරියපොළ රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මියගිය තැනැත්තා PCR පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන බවයි. ඔබ නැවතත් live at 12 සමගින්. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටම කෙටියෙන්. රජයගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද බදුල නගරී ප්‍රධාන බස්නාතුම්පොළ ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් බදුල්ල අවට පාසල්වල ගුරුවරුන් පාසලට නොපැමිණීම හේතුවෙන් එම පාසල්වල අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිව තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙරට චීනකටු චිකිත්සාව පිළිබඳව ජනතාවගේ විශ්වාසය දිනාගත් කළුපෝවිල චීනකටු මධ්‍යස්ථානයේ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතාගේ නිල වෙබ් අඩවිය එළි දැක්වීම ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. අදාළ වෙබ් අඩවිය මගින් දෙස් විදෙස් ජනතාවට චීනකටු වෛද්‍ය ක්‍රමය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීම මෙහි අරමුණ බවයි වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ. මෙම අවස්ථාවට මහාචාර්ය WM කරුණාදාස, මහාචාර්ය ආරිවතී ගමගේ යන මහත්ම මහත්මීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය පිරිසක්ද එක්ව සිටියා. ලංකා බැංකුව කොරෝනා උවදුර හමුවේ අසරණ වූ ව්‍යාපාරිකයින්ට හා ජනතාවට ණය සහන ලබා දී තිබියදේත් විශාල ලාභයක් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව ලංකා බැංකුව මුලස්ථානයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා පැවසුවා. ආබාධිත තත්වයට පත්ව පුනරුත්ථාපනය වූ හිටපු LTTE සමාජිකින් පිරිසකට කෘත්‍රිම අත්පා ලබා දීමට යුද හමුදාව පියවරගෙන තිබෙනවා. අදාළ හිටපු LTTE සමාජිකින් පිරිස මේ වන විට සිවිල් ආරක්ෂක බලකාය යටතේ සේවය කරමින් සිටිනවා. මානුෂික මෙහෙයුම අවසන් වීමෙන් පසු අත්පා අහිමි වූ හිටපු LTTE සමාජිකින් පිරිසක් 2010 හා 2012 යන වසරවල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබුවා. ඔවුන් විශ්වමඩු, මුලතිව් හා කිල්නොච්චි යන ප්‍රදේශවල කෘෂි ව්‍යාපෘති සඳහා යොදවා තිබුණා. කෙසේ වෙතත් අත්පා අහිමිවීම හේතුවෙන් ඔවුනට දෛනික කටයුතු කරගෙන යාමේදී ගැටලු මතුවුණා. ඒ අනුව යුද හමුදාපතිවරයාගේද සහය ඇතිව කඩිනමින් කෘත්‍රිම අත්පා ලබා දීමේ වැඩසටහනක් ඊයේ අනුරාධපුර අභිවංශලයේදී ආරම්භ කළා. ඒ අනුව අත්පා අහිමි වූ 64 දෙනෙකුට කෘත්‍රිම අත් හා පාද ලබා දීමට යුද හමුදාව පියවරගෙන තිබෙනවා. මේ කකුලම් මුණ එක මම හරි සතුටු වෙනවා. දැන් LTT කාලේ ඉන්නකොටට වඩා අදටම හොඳට ජීවත් වෙනවා. දැන් අපිට ඒක ලබලා දුන්න එකට හරිම ස්තුති වෙනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මුදලින් කෘත්‍රිම අත්පා ලබා දීම තමයි සිදු කරනු ලබන්නේ. ඒගොල්ලන්ට ඒ කෘත්‍රිම අත්පා පාවිච්චි කරලා පුහුණු වෙලා ඒවා දාලා පුහුණු වෙන්නත් ඕනේ. චුටි කාලයක් සම්පූර්ණම ඒවා ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා. ඒගොල්ලන්ට දැන් තේරලා තියෙනවා, ඒගොල්ලන්ට අවබෝධ වෙලා තියෙනවා. යුද්ධය කියන්නේ ඒගොල්ලන්ට කිසිම දෙයක් ලැබිච්ච නැති දෙයක්. ඒගොල්ලන්ට තිබිච්ච දේවල් නැති වෙච්ච අහිමි වෙච්ච දෙයක් කියන එක. ඒක නිසා ඒගොල්ලෝ බොහොම සහයෝගයෙන් සහ මේ රටේ ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට ඉතාමත්ම කැපවීමෙන් ඒගොල්ලෝ කටයුතු කරනවා. මේ දේවල් මම හිතනවා ලැබුණාට පස්සේ උන්ට දැන්ටත් වැඩිය ජවයකින් ශක්තියකින් ඒ දේ කරන්න පුළුවන් කියලා මම බලාපොරොත්තු වෙනවා. නයිජීරියාවේ බන්ධනාගාරයකට අවිගත් පිරිසක් එල්ල කළ ප්‍රහාරයක් සමග එහි සිටි සිරකරුවන් 1800 දෙනෙකු පැන ගොස් ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. ක්‍රීඩා පුවත් දෙසටයි දැන් අප අවධානය යොමු කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය අද සිට නව කළමනාකරණ කමිටුවක් යටතට පැවරෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් පත්‍රයකට අනුව ඊයේ දිනෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශමි සිල්වා ඇතුළු නිලධාරී මණ්ඩලයේ නිල කාලය අවසන් වූ අතර අද දිනේ සිට මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කළමනාකරණ කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කරගෙන යාමට නියමිතයි. අදාළ කළමනාකරණ කමිටුව එළඹෙන මැයි මාස 20 වෙනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ තෙක් එහි පරිපාලන කටයුතු සිදු කරගෙන යාමට නියමිතව තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන කෝප් කමිටුව අද සවස 2ට නැවතත් රැස්වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට නව කළමනාකරණ කමිටුවක් පත්වුවද කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීම ලබා ඇත්තේ හිටපු සභාපති ශම්‍ය සිල්වා ඇතුළු පාර්ශවයටයි. මේ අතර මෝටර් රථ දහවන ක්ෂේත්‍රයේ තිඹිරිගේ ලෙස සැලකෙන මාගස්තොට කඳුතරණය තරඟාවලිය SLT මොබිටෙන් ප්‍රධාන අනුග්‍රහයෙන් පසුගියදා නුවරඑළිය මාගස්තොටදී පැවැත්වුණා. මෙහිදී මෝටර් රථ සහ යතුරුපැදි අංශයෙන් තරඟ පැවැත්වුණු අතර මෝටර් රථ අංශයෙන් නව තරඟ වාර්තාවක් පිහිටුවීමට අශාන් සිල්වා සමත් වුණා. මේ අතර ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රටක් බවට පත් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසුවා. ඊරිදාට බයිසිකල් පදින්න කැමති අයට බයිසිකල් පදින්න පුළුවන්. සිකුරාදාට ෆුට්බෝල් ගහන්න කැමති අයට ෆුට්බෝල් ගහන්න පුළුවන්. ඒ වගේම සෙන්සුරාදා උදේට
හවසට තමන්ගේ දරුවෝ එක්ක පාක් එකේ වෙන්න පුළුවන්, ගෝල් ෆේස් එකේ වෙන්න පුළුවන්, වැව්විස් මත්තේ වෙන්න පුළුවන්, මුහුදු වෙරළේ වෙන්න පුළුවන්, හන්දක් තේවත්තක වෙන්න පුළුවන්. ඇවිදලා මේ ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන වැඩසටහනට අපිත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. මොකද අපි ඉලක්කය තමයි දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රට බවට අපේ රට පත් කරන්නේ. ඒ ක්‍රියාශීලී රට බවට අපි පත් වෙනකොට අපිට හැකියාව ලැබෙයි රෝහල් වලට වේදම් කරන මුදල් වලින් විශාල ප්‍රමාණයක් අවම කරගන්න. හැම සෙන්සුරාදා දිනකදීම උදෑසන රේස් කෝස් එකේ මේ වැඩසටහන පැවැත්වෙනවා. ඒ වගේම අනිකුත් ප්‍රදේශවලත් මේ වැඩසටහන ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ පුවතත් සමගින් අදට අප ලයිව් ඇට් 12 තුලින් සමුගන්නවා. ඔබට සුබ දවසක්.